Hi, කොහොමද? මම ෆික්‍රි ඉස්මායිල් Microsoft MEP for Developer Technologies. අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තා. ඒ කියන්නේ කලින් වීඩියෝ එකේදී අපි දැක්කා කොහොමද බේසික්ස් ටික, ඒ කියන්නේ web API එක ASP.NET Core web API එකේ තියෙන බේසික්ස් ටික. අද අපි ඉගෙන ගන්න යන්නේ ඒකේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද අපි control එකක් හදන්නේ, ඊට පස්සේ ඒවට කොහොමද action methods දාන්නේ. අපි ඒ ටික ඊළඟ මේ පාඩමෙන් අපි ඉගෙන ගන්නවා. ඊට ඉස්සෙල්ලා අපි intro එක බලලා ඉමු. මෙතින් අපි කලින් වීඩියෝ එකේදී හදාගත්ත ප්‍රොජෙක්ට් එක. අපි මතකයි අපි ටාස්ක් API කියලා ප්‍රොජෙක්ට් එකක් හදාගත්තා. අපි ඒක ටෙස්ට් කරලා බැලුවා. ඒක රන් කරලා බැලුවා. ඒකේ තියෙන controller method basic එක කියන්නේ by default generate කරලා දෙන control එක අපි දැක්කා. මම මුලින්ම කරන්නේ මේ තියෙන by default generate කරලා තියෙන control එක අපි මේ ටික close කරලා ඉමු. close කළා හරි. ඊට පස්සේ මෙන්න මේ weather forecast කියන මේ class එකයි ඒකත් මම delete කරනවා. මට ඒක දැන් අවශ්‍ය නැහැ. ඊට පස්සේ මම මෙතන control එක ඇතුලේ තියෙන මේ weather forecast controller කියන එක delete කරනවා. හරි. දැන් අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ මේ blank project එකක් වගේ. කියන්නේ basics settings එක. ඒ කියන්නේ ඕන කරන packages ටිකත් එක්ක ඒ වගේම ඒකට dependencies ටිකත් එක්ක තියෙන එකක්. දැන් අපි මුලින්ම control එකක් හදාගමු. control එකක් හදාගන්න මෙහෙමයි. මේ controller කියන folder එකේ right mouse click කරලා ඉවරලා මම මුලින්ම යනවා මෙතනට add controller. add controller ගියාම මෙන්න මේ වගේ dialog box එකක් එනවා. ඒකේ by default select වෙලා ඉන්නේ මේ MVC. ඒ කියන්නේ model view controller කියන pattern එකට අනුව එන MVC controller එක. අපිට ඒකනේ මේ ඕනේ අපි select කරනවා මේ API කියන controller එක. ඒ කියන්නේ මතක තියාගන්න ඕනේ මෙන්න මේ API controller එක. මේක තමයි අපි ගන්න යන්නේ. අපි මේ API controller එකකින් තමයි වැඩි බලන්නේ. ඒකත් එක්කම අපි select කරනවා මෙතන empty controller කියන එක. ඒ කියන්නේ අපි empty එකක්. API controller ඊට පස්සේ API empty controller. අපි ඒ දෙකෙන් පස්සේ ඊට පස්සේ මම මෙතනට add කියලා යනවා. දැන් බලන්න මෙතන මේ controller එක හදන මේ ඊළඟ window එකේදී මෙතන එනවා නමක්. දැන් මේ නම සිලෙක්ට් කරනකොට බලන්න මෙතන values control. ඒ කියන්නේ by default මෙයා නමක් තීරණය කරලා තියෙනවා. හැබැයි මේකේ කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ. අපි ගත්තොත් මෙන්න මේ කොටස controller.cs මේක අනිවාර්යෙන් දාන්න ඕනේ. මේකට හේතුව තමයි මේකෙන් තමයි MVC ඒ කියන්නේ මේ ASP.NET framework එක දැනගන්න මේක control එකක් කියලා මුලින්ම ෆයිල් එක හොයාගන්නේ මෙන්න මේක. ඒතර මේ කොටස අපි මකන්නේ මේ කොටස එහෙමම තියෙනවා. හැබැයි මේ ඊළඟ කොටස මෙන්න මේ ටිකෙන් අපිට කැමති නමක් දෙන්න පුළුවන්. දැන් මගේ API එක මම කියන්නේ මගේ task ටිකක් කියන නිසා මම මෙතන tasks කියලා ලියනවා. අපි මේකේ මේ naming එක දානකොට මතක තියාගන්න ඕන එකක් තමයි ඒක මේ පුරුද්දක් විදිහට මේ හැමතිස්සෙම control එකක් නම් කරනකොට plural වලින් දාන්න. අපි හිතමු දැන් employee නම් employees controller, student නම් students controller. දැන් මෙතන අපි මම task එකක් තියෙන task control කියලා වෙලා add කරගන්නවා. දැන් add කරාට පස්සේ බලන්න මෙන්න මේ control එක හැදෙනවා task control කියලා මෙන්න මෙතන තියෙන්නේ. මෙතන task control කියලා මේ controller folder එක හැදෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා basic structure එක. ඒ කියන්නේ මේ template එක. මෙන්න මේ area එක අපි සාමාන්‍යයෙන් අපි C# කරන්න දන්නා මේ area එක අපේ namespaces ටික. ඒ කියන්නේ මගේ මේ file එක දුවන්නේ. ඒ කියන්නේ මේ controller class එක වැඩ කරන්න ඕන කරන dependencies ටික තමයි තියෙන්නේ. හැබැයි බලාගන්න මේකේ හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ dependencies තියෙන තැන එකක් ලාවට මේ ග්‍රේ පාට එකලා තියෙනවා. අනිත් එක සුදු පාටින් තියෙනවා. මෙන්න මේ කොටස විතරක් සුදු පාටින් තියෙන. ඒකට හේතුව තමයි මම දැනට Visual Studio එකකින් කියලා තියෙනවා මේක විතරයි දැනට මම use කරන්න කියලා. මේ එකක්වත් තාම use කරන්නේ නැති ඒවා කියලා තමයි මේ කියන්නේ. හරි. දැන් අපි ඒක ගත්තා. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන මේ කොටසේ මේ namespace එක කියලා කියන්නේ මේකේ අපේ namespace එක මේකෙන් තමයි අඳුරගන්නේ. මේ මොන package එක ඇතුළේද එහෙම නැත්නම් අපිට මේක ඇත්තටම මේක unique නමක් එන්නේ හැමතිස්සෙම. ගොඩක් අය මේ task API එකේ controllers ගොඩක් වෙලාවට මේක එන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ නමයි ඊට පස්සේ ෆෝල්ඩර් එකේ නමයි. මේ තියෙන මෙන්න මෙතන ෆෝල්ඩර් එක බලන්න. මේ controller ෆෝල්ඩර් එකේ නම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ කොටස ගත්තාම මෙන්න මේ කෑල්ල. මෙන්න මේ ඒරියා එකට කියනවා අපි attributes කියලා. දැන් මේක class level එකේ තියෙන ඉඳන් මේකට කියනවා class attribute එකක් කියලා. මේ තියෙන අපේ route එක ඊට පස්සේ තියෙනවා මේක API controller කියන attribute එක. කියන්නේ මෙහා API controller එකක් කියලා ASP.NET වලට කියන කොටස. එතන මේ දෙකෙන් තමයි අඳුරගන්නේ. මේක ඇවිල්ලා මේ තියෙන route එක, මේ තියෙන control එක. ඊට පස්සේ තමයි අපේ class එක පටන් ගන්නේ බලන්න. public class එකේ නම tasks controller. ඊට පස්සේ තියෙනවා මේක inherit වෙනවා මේ controller base එකෙන්. මේ controller base එකෙන් තමයි අපිට API වලට ඕන කරන ඔර request response communications ටික ඔක්කොම වෙන්නේ. හරි. අපි පළවෙනි method එක ලියමු. මේ සාමාන්‍යයෙන් API controller එකට මේ method එකට කියන නමක් තමයි action method කියලා.
දැන් අපි පළවෙනි action method එක ලියමු. මෙන්න මේවා ලියන්න අපි කියමු සාමාන්‍යයෙන් class එකේ තියෙන method public method එකක් වගේ. මම දැන්ට ලියනවා public string මම කියනවා හරි මේකට මට task list එකක් ඕනේ string array එකක්. ඊට පස්සේ මම දිනනවා task කියලා මෙන්න method එක පටන් ගන්නවා. හරි. ඔන්න මම දැන් මගේ method එක දිනලා මේකේ public string array එකක් return කරන්නේ. ඊට පස්සේ task කියලා මම ඊට පස්සේ කියනවා return new string array එකක්. මම ඒක ලියනවා task 1 ඊට පස්සේ task 2 ඔය වගේ task 3 එකක් ලියමු task 3 ඊට පස්සේ අපි මෙතන task 3ක් දැම්මා. ඔන්න බලන්න basic method එකක්. return කරනවා string array එකක්. ඊට පස්සේ ඒක array එකේ තියෙන elements ටික දෙනවා. අපි මේක execute කරලා බලමු. execute කරා මතකනේ අර swagger. ඒ කියන්නේ swagger documentation එකෙන් තමයි පටන් ගන්නෙ. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම browser එක default browser එක open කරනවා. හරි default browser එක වල දැන් බලන්න මෙතන මේ error එකක් දෙනවා. ඒ error එකට දෙන්න හේතුව තමයි මේ method එක මෙයාට අඳුර ගන්න විදියක් නැහැ මේ මොන જાතිය method එකක්ද කියලා. සාමාන්‍යයෙන් API එකක් ලියනකොට මම අර කලින් අපි වගුවක් පෙන්නව මතක ඇති. ඒ වගුවේ තිබ්බා get method එකක්, post method එකක්, එහෙම නැත්නම් delete method එකක් එන්න එහෙම කියලා. ඒතර අපි ඒ වගේ එකක් කියලා නැහැ තාම. මේ කියලා නැති ඉඳ තමයි මෙන්න මේ error එක එන්නේ. අපි අපේ browser එක close කරමු. close කරලා ඉවරලා මම මෙතන පටන් ගන්නවා. ඒක කියන්නේ මෙහෙමයි. මෙන්න මෙතන route එක වගේ control එක එහෙම නැත්නම් API control attribute දුන්නා වගේ මේක class level attribute එකක්. ඊට පස්සේ අපිට පුළුවන් method level attribute එකක් දෙන්න මෙන්න මේව. මෙතනදී කියලා මම කියනවා මේක http get. ඒ කියන්නේ මේ get type එකේ method එකක් get එකෙන් call කරොත් මෙන්න මේ method එක execute කරන්න කියලා තමයි කියන්නේ. අපි ඒක try කරලා බලමු ආපහු දැන්. දැන් මම මේක execute කරනවා. execute කරාම ආපහු අර විදිහට මගේ browser එක open වෙනවා. browser එක open වෙලා swagger documentation එක open වෙනවා. දැන් බලන්න documentation එක ලස්සනට open වුණා. දැන් මෙතන අර get කියලා method එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපේ task කියලා තියෙනවා. ඊළඟ බලන්න මෙතන අර code එක return type එක 200 ඒ කියන්නේ responses අර text එක plain මෙන්න තියෙනවා return value එකක්. මෙයා ඒකත් අඳුරගෙන තියෙනවා. මේ කියන්නේ string array එකක් දෙනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. අපි මේක try out කරලා බලමු. click කරලා try out. ඊට පස්සේ execute. දැන් execute කියලා කිව්වහම බලන්න මේ තියෙන්නේ. දැන් මෙන්න මේ කොටසේ බලන්න. මෙන්න මෙතන අන්න response body එකේ මගේ අර task 1 2 3 කියලා return කරලා ලස්සනට. හරි. මේ තව එකක් දීලා තියෙනවා අපිට ඕන අපි curl එකේ උනුත් මේක execute කරලා බලන්න. මේ තියෙන්නේ අපිට ඕන try කරලා බලමු සාමාන්‍ය Windows 10 වල අපි මේක try කරලා බලමු. මේක මම copy කරගන්නවා මෙතනින්. ඊට පස්සේ මගේ terminal එක open කරගන්නවා. මේක අපි මතක තියාගන්න මේක තාම execute වෙලා තියෙන්න ඕනේ. මගේ terminal එක මම open කරා. open කරලා ඉවරලා මම මෙතන කියනවා අරක paste කරන්න. දැන් අර copy කරගත්ත එක paste කරලා මෙතන curl get මෙතන method එක මෙතන මෙතන command එක මේක ඇවිල්ලා curl අපේ මේ URL එක කියන්නේ මේ URL එකේ content එක ගන්න කියන එක. ඊට පස්සේ method එක get ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? මේකට අපි කියනවා අපේ host API එක. ඊට පස්සේ කියනවා accept කරන්න ඕන type එක. මෙතන curl එකෙන් get කරන්න මෙන්න මේ URL එකෙන් මෙන්න මේ text plain එකෙන්. ඒක මම enter කරොත් බලන්න අර විදිහටම task 1 task 2 task 3 කියලා අපේ output එක දෙනවා string එකක් විදියට. හරි මේක තමයි first step එක අපි use කරන. අපි දැන් බලමු ආපහු Visual Studio වලට ගිහිල්ලා මේක ඊට වැඩි පොඩ්ඩක් enhance කරන්න පුළුවන්ද කියලා. හරි දැන් බලමු අපි මේක පොඩ්ඩක් enhance කරන්න පුළුවන්ද කියලා. ඒක කරන විදිය බලමු. එතකොට අපි මේක සාමාන්‍යයෙන් අපි return කරේ string array එකක්. අපි string array එකක් නැතුව සාමාන්‍යයෙන් ඒ කියන්නේ පොදුවේ API එකක result එකක් return කරනවා අපි ඒකට use කරනවා interface එකක් iAction result කියලා. මේ type එක තමයි return කරන්නේ හැමතිස්සෙම. මේ iAction result එකේ තියෙන වටිනාකම තමයි අපිට පුළුවන් මේකෙන් අර response status codes එකක් යවන්න. ඒ කියන්නේ OK එක 200 එකක්ද මේක 401 එකක්ද අපි කලින් කතා වුණා වගේ ඒ වගේ return type එකක් දෙන්න බලන්න මේක තියෙන තැන. දැන් මම ඊට පස්සේ පෙන්නන්නම්. දැන් බලන්න මේකේ මෙයා error එකක් දෙනවා. අපිට string එකක් return කරන්න බෑ කියලා string error එකක්. මොකද මේක iAction result එකයි string එකයි ගැලපෙන්නේ නැහැ. මේ represent text as sequence මෙතන කියන cannot implicitly convert string array to Microsoft ASP.NET Core MVC iAction result. මේක error එකේ තීරම තමයි ඔයා return කරන්නේ string array එකක්. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ iAction result එකක්. ඒක තමයි මේකේ තීරම. එතන අපි බලමු return කරන්නේ කොහොමද කියලා. මම මුලින්ම මෙන්න මේක ගන්නවා. හරි. මුලින්ම string array එක දාගමුකෝ. මට ඕනේ කොහොමද මේ data ටික return කරන්නේ. සමන් දානවා variable එකක්. ඒ කියන්නේ වා කියලා මේක සාමාන්‍යයෙන් C# වලින් keyword එකක්. ඒ කියන්නේ වම් පැත්තේ variable එක දකුණු පැත්තේ තියෙන type එකට convert කරලා එයා දා ගන්නවා. අපි හිතමු මෙන්න මෙහෙම එකක්. අපි හිතමු මම task කියලා ගන්න equal මම මෙන්න මේ ටික අරගෙන
මෙතනට එනකම් මේ ටික ගත්තා. මම මේ කට් කරලා මෙතනට පේස් කරනවා. දැන් මේකේ ටාස්ක් කියන එකේ තියෙන්නේ මොකද්ද? string array of task එක මම ක්ලෝස් කරනවා. දැන් රිටර්න් කරන ටයිප් එක බලන්න. රිටර්න් කරනකොට අපිට සාමාන්‍යයෙන් okay කියලා රිටර්න් කරන්න පුළුවන්. මේ රිටර්න් okay ටයිප් එක බලන්න මේ okay result එකක්. එතකොට status code එක කියලා 200. මෙතන බලන්න මේ status code එක. දැන් මේකේ okay result එකක්. status code එක ඇවිල්ලා 200. අපි මේකේ okay කියලා යවන්න නැත්නම් ඊට පස්සේ මේකට parameter එකක් තියෙනවා. මෙතන basic parameter මෙහෙම යවන්නත් පුළුවන් නිකන් status code එක 200 කියලා. හැබැයි මට data ටික return කරන්න ඕනේ ඉඳ මේකේ parameter එකක් තියෙනවා. ඒ parameter එකට මෙන්න මේ object එක pass කරනවා. එච්චරයි. දැන් එතකොට අර විදිහට okay result එකක් විදිහට මෙයා pass වෙනවා. අපි මේක try කරලා බලමු save කරලා. දැන් මම ආපහු execute කරනවා. දැන් අර විදිහට මේ API task කියලා තියෙනවා. ඊට පස්සේ මේක enhance කරලා මේ දිගහැරලා බලනවා. දිගහැරලා ඊට පස්සේ ඊට පස්සේ මෙතන try out කියනවා. execute. අන්න අර කිසි වෙනසක් උනේ නැහැ. දැන් ලස්සනට 200 එකේ response code එක මේ තියෙන්නේ. දැන් මෙතන අර මම කිව්ව response code එක මෙහෙම 200 කියලා මෙන්න මෙතනින් එනවා. දැන් අර code එක තුන හේතුව තමයි අර okay එකෙන් අපි දීපු return type එක. දැන් මෙතන front end එකේ එක්කනට දන්නෝ හරි response code එක test කරලා ඉවරලා okay නම් අපිට result set එක ගන්න පුළුවන් මේ එන එක. හරි. ඊට පස්සේ අපි තව එකක් ගිහින් බලමු. මොකද්ද මේ actual result කියලා කියන. මෙයාගේ මොනවද තව තියෙන්නේ කියලා. okay විතරක්ද තියෙන්නේ. අපි ඒක බලන්නේ මෙහෙමයි. අපි මේ class එක බලන්න මෙතන okay එක මෙතනට ගියාම තියෙනවා okay object result controller base. මෙතන මේ controller base එකෙන් තමයි මේ වැඩේ වෙන්නේ කියන. ඒ කියන්නේ මෙයාගෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. අපි controller base එක right mouse click කරලා ඉවරලා මං ගිහලා go to definition කිව්වොත් මෙන්න එහෙම scroll කරලා උඩට ගෙනිච්චාම මෙන්න තියෙනවා යාගේ implementation කරපු එක මේ තියෙන okay කියන එක. පේනවද? okay result type එකක්. එතන okay result type එක මොකක්ද කියලා අපි ගිහලා ආපහු සැරයක් code definition ගිහලා බැලුවොත් එතන කියන status code result එකකින් තමයි මෙයා inherit වෙලා තියෙන okay result එක. ඊට පස්සේ බලනවා status code result එක කොහෙන්ද ආවේ. ඒක ගිහින් බලමු අන්තිම තියෙන අන්න action result එකක් තියෙන. ඒ වගේම තමයි මේ implement කරලා තියෙන I action result එකේ. ඒකනින්ද තමයි අපි මෙතනින් I action result එකක් return කරන නිසා තමයි මෙයාව මේකේ කිසි ප්‍රශ්නයක් නැතුව return කරන්න පුළුවන්. අපි දැන් බලමු මෙතන task list එක ගන්නවා. අපි තව එකක් තියමු මෙහෙම එකක් public I action result. දැන් මේක අපි දන්නවා. ඊට පස්සේ මම කියනවා new task අලුත් task එකක් දානවා. ඊට පස්සේ මම කියනවා මේකත් okay. ඊට පස්සේ කියනවා මම return දැනට okay එක return කරන්න කියනවා කිසිම value එකක් නැතුව okay. ඊට පස්සේ මම කියනවා මෙයාව http post එකකින් යවන්න කියලා. කියන අලුත් task එකක් නම් post එකකින් යවන්න. දැන් task ටික ගන්න ඕන නම් get එකකින් යවන්න කියලා. අපි දැන් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මම මේක කියලා execute කරලා බැලුවොත් මේ කොටස දැන් මගේ documentation එකේ පෙන්නනවා. ඒ කියන්නේ swagger එකේ පෙන්නනවා මෙන්න මෙහෙම එකක්. මේ දැන් දෙකක් පෙන්නනවා. පේනවද? API task එක සමානයි මේ API task එක සමානයි. දෙකම එකයි URL එක. මම post එකට ගිහින් බලනවා. මේකේ තියෙන post එකේ parameters කිසිම parameter එකක් ගන්න නැහැ. මම මේක try out කිව්වහම execute කරන්න ගියාම මේක execute වෙනවා. මේ දැන් මෙතන return type එක අර විදිහටම 200 එක එනවා මේ විදිහට. මේ 200 එකක් එනවා. මොකද මම okay එක දාලා තියෙන නිසා. ඒ වගේම තමයි curl එක බලන්න. curl එක මම copy කරලා ඉවරලා මම මගේ terminal එකේ run කරලා බැලුවා. දැන් මෙතන තියෙන එක බලන්න. මෙතන අර විදිහටම තමයි curl message එක තියෙනවා මෙන්න මෙහෙම. curl ඊට පස්සේ post ඊට පස්සේ URL එක ඊට පස්සේ accept කැමති එකක් accept කරන්න කියන. ඊට පස්සේ මෙතන මේ body එකේ කිසි දෙයක් නැති හින්දා තමයි මෙන්න මේ blank එකක් යවන්නේ. මම මේක enter කරොත් මේ දැන් d request parameter මේ parameter එකක් නැති හින්දා තමයි එහෙම කියන්නේ. හරි. දැන් අපි බලමු මෙහෙම. මේක අපව close කරමු. මේක execute කරා. මේක try කරලා බලවනේ. දැන් අපව close කරා. දැන් ඔයගොල්ලෝ try කරන්න බලන්න මේක delete එකයි update එකකුත් ලියන්න. නිකන් අපි මෙහෙම එකක් ලියමු. මෙතන කියලා කියනවා public I action result. අපි මේකට ගමු update task කියලා. ඊට පස්සේ මෙතනට ගියා return okay. ඒ විදිහමයි මම මේකට ගිහින් කියනවා http put update එකක් මම දාන්න. හරි. ඊට පස්සේ තව එකක් ලියනවා මෙන්න මෙහෙම. public I action result. ඊට පස්සේ මම කියනවා delete task. ඊට පස්සේ මේකෙන් return කරනවා. ආපහු මම okay එකක් දාමු. හරි. okay කළා. ඊට පස්සේ මම මෙතන දාලා තියෙනවා http delete. ඔන්න ඔහොමයි. අර http method වලින් මෙන්න මේ වැඩේ කරන්නේ. දැන් බලන්න අපිට මේකේ තියෙනවා අපිට delete එකක් තියෙනවා.
ඊට පස්සේ පුට් එකක් තියෙනවා කියන අප්ඩේට් එකක් කරනවා නම් ඊට පස්සේ පෝස්ට් එකක් තියෙනවා අලුත් එකක් දානවා ඊට පස්සේ ගෙට් එකක් තියෙනවා data ටික ගන්නවා නම් හරි ඔන්න ඔය ටික අපිට දැන් තියෙනවා අපි මේක එක්සිකියුට් කරලා අපි try එකක් දීලා බලමු ආපස්සට මේක එක්සිකියුට් කරලා දැන් බලන්න අපේ documentation එක get post put කියලා ඔන්න ඔය ටික ඔක්කොම ටාස්ක් ටික තියෙනවා මේකෙන් අපි දිගාලා බැලුවාම මේ විදියට අපිට ඕන කරන documentation එක තියෙනවා ලස්සනට හරි දැන් අපි එක තැනකට ආවා ඊට පස්සේ මේක මම close කරන්නම් ආපහු එක තැනකට ආවා දැන් අපිට තියෙනවා දැන් ඒකේ ප්‍රශ්නයක් නැහැ හරි දැන් බලන්න මෙන්න මේ වෙයි දැන් මම අර okay method එක වගේ තව මොනවද තියෙන්නේ අපි තුමු දැන් මෙතනදී අපි තව එකක් හදාගමු දැන් get එකේදී අපිට ඕන පුළුවන් අපි delete කරනකොට මෙන්න මේ එකක් ආවා අපි delete කරන මොනවා හරි මේ ID එකක් යවනවා මම ID එකක් යවනවා මම කියනවා නිකන් දැනට කියමු something went wrong කියලා මම නිකන් true එකක් දානවා හරි ඊට පස්සේ කියනවා if something went wrong කියන්නේ මොනවා හරි වුණා නම් මෙතන මම කියනවා return type එක bad request මේ තියෙන අර විදිහට bad request කියලා අපිට එකක් යවන්න පුළුවන් එහෙම නැත්නම් අපි හිතමු bad request එකක් දාමු bad request දැන් බලන්න මොකද වෙන්නේ කියලා මේක run කරාම මම මේක save කරලා ආපහු execute කරන්නම් දැන් බලන්න මගේ delete task එක ඇතුළට ගිහිල්ලා දැන් බලන්න මෙයා අපි බලාපොරොත්තු වෙන response type එක code එක 200 ඊට පස්සේ මෙයා මෙතනින් මං ගිහිල්ලා try out කරලා execute කිව්වහම දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න අන්න දැන් බලන්න මේකේ return type එක මෙතනට ගිහින් බැලුවා මේ response body එකේ තියෙන 400 කියලා bad request එකක් තියෙනවා. එතකොට මම දැන් front end එකේ එක්කිනාට පුළුවන් develop කරන එක්කිනාට එයාට මොකක් කරන්නද? ඒ කියන්නේ එයාට පුළුවන් මේ bad request එකක් නම් සමහරවිට ගොඩක් අය bad request එකක් කියලා කියන්නේ අපි දැන් අපි තුමු delete කරන ID එකක් ඉල්ලුවා කියලා. ඒ ID එක වැරදි එකක් වැරදි එකකට වැඩිය ID එක අපි integer එකක් ඉල්ලුවා මෙයා string එකක් යවලා. ඒතකොට string එකම අපිට කියන්න පුළුවන් අර return type එකක් කියනවා මේ bad request. ඒ කියන්නේ මගේ request එක වැරදි. ඒතකොට ඒක front end එකේ යන message එක දෙන්නවා මේ තියෙන මේ return type එකේ server response එක ඇවිල්ලා 400 මේ 400 තමයි දුන්නේ හැබැයි බලාපොරොත්තු වෙන response ටික තියෙනවා මෙතන 200 එක දැක්කම 400 කියලා අපි කිව්වේ නෑ ඒ වුණාට මේ පැත්තෙන් අපිට code එකේ තියෙනවා bad request කියලා අපිට කෙලින්ම කියලා මෙතනින් යවන්න පුළුවන් හරි දැන් අපි මෙතන යනකම් පොඩි basic code ටිකක් ලියලා තියෙනවා සාමාන්‍ය හොඳ පුරුද්දක් තමයි මේ code ලියනකොට අපි මේක කොයි හරි තැනක මේක සේව් කරනවා. ඒ කියන්නේ code repository එක සේව් කරනවා. ඒ කියන්නේ source controlling එක. අපිට ඕන වෙලාවක code එක එතනට දාන්න පුළුවන්. අපිට මේ machine එකට මොකක් කරනවද අපිට ආයෙසරක් ඒ code එක අරගන්න පුළුවන්. මම මේ code ටික දාන්න සාමාන්‍යයෙන් මේකට use කරනවා git කියලා. git එක අපි use කරනවා. ඒතර git එක use කරලා ඉවරලා github එකට තමයි මේක මම store කරන්න යන්නේ. github කියලා කිව්වේ මෙන්න මෙතනට. මම දැන් browser එක open කරලා පෙන්නනවා. බලන්න browser එක open කරලා ඉවරලා අපි මෙතනට ගිහලා කියනවා github.com මම මෙතන තමයි ස්ටෝර් කරන්නේ සාමාන්‍ය github account එක ඔයගොල්ලෝ free හදා ගන්න පුළුවන් මෙතන මම හදපු මගේ free තියෙන ටික තියෙනවා ඒ කියන්නේ මම හදපු එකක් ඒ කියන්නේ මෙතන මගේ account එක තියෙනවා මෙතනින් ගිහලා මේක ගන්න පුළුවන් අපිට ඕන මෙතනින් new repository කියලා ගිහලා මෙතනින් පටන් ගන්නත් පුළුවන් එහෙම නැත්නම් අපිට තව විදිහක් තියෙනවා Visual Studio වලට මේක කියනවා කරලා දෙන්න කියලා ඒක මෙහෙමයි කරන්නේ අපි Visual Studio වලින් කරගන්න හැටි බලමු Visual Studio වලින් කරගන්න ඉස්සෙල්ලා අපි මුලින්ම ගිහලා මෙතන extensions කියලා click කරලා manage extensions කියලා කිව්වහම මෙතන මම මේකට මෙතන GitHub extensions for Visual Studio මේක free එකක් GitHub එකෙන් හදපුවා මම මේක download කරලා ඊට පස්සේ මේක install කරගන්නවා ඊට පස්සේ මම කියන මේ change as in schedule දැන් මේකට Visual Studio අපි close කරලා ආපහු ගන්න ඕනේ මම Visual Studio close කරලා ආපහු ගන්නවා 2009 දැන් install GitHub extension කියලා මෙයා GitHub extension එක install කරනවා දැන් මෙයා install වෙලා ඉවරයි මම ඊට පස්සේ close කරනවා close කරාට පස්සේ Visual Studio ආපහු open කරනවා open කළා ඊට පස්සේ මගේ task API එක open කරනවා මගේ solution එක හරි දැන් project එක open වුණා project එක open වුණාට පස්සේ දැන් ඊළඟට මට කරන්න තියෙන්නේ මෙහෙමයි දැන් ඊළඟට මම කරන්නේ මෙතන view කියලා ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙනවා team explorer මේ team explorer එකෙන් පුළුවන් මෙතන team explorer මේ team explorer එකේ තමයි තියෙන්නේ ඔය සාමාන්‍ය source controlling කරන අපි team එකක් එක්ක වැඩ කරද්දී දැන් බලන්න මෙතන කලින් මෙතන Azure DevOps කියලා විතරයි තිබෙන්නේ අපිට GitHub එක install කරාම තමයි මෙන්න මේක එන්නේ මේ GitHub එක. හරි ඊට පස්සේ මට GitHub එකට connect ඔය GitHub කනේ account එකක් තියෙනවා මම මේක connect කරනවා. දැන් මෙතන ආනවා GitHub එකෙන් sign වෙන්නද කියලා ඊට පස්සේ කියනවා sign in with your browser මං කියන හරි මේක click කරාම browser එක open වෙලා එයා sign in වෙන්න අහනවා. හරි දැන් sign in වුණා මම log වෙලා ඉන්න ඉඳලා මේක මම sign in වෙනවා ඊට පස්සේ දැන් මෙතන බලන්න sign in වුණාට පස්සේ දැන් GitHub එක මෙතින් මට manage කරන්න පුළුවන් දැන් මේ හරියෙන් දැන් source control දැන් මම ඊට පස්සේ ආයෙ team explorer එකට ගිහිල්ලා
මේකේ හෝම් කියලා ක්ලික් කරොත් මේ හෝම් බටන් එක දැන් මෙතන තියෙනවා changes GitHub repository කියලා. මම මෙතන changes කියලා ක්ලික් කරොත් මෙතන තාම මුකුත් changes මුකුත් නැහැ. ඒ කියන්නේ මම තාම මේක source control එකට add කරලා නැහැ. add කරන්න නම් මොකද කරන්න ඕනේ? මෙතන create git repository කියලා මුලින් ක්ලික් කරන්න. මම මේක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙයා දැන් මම log වෙලා ඉන්න හින්දා මෙයා මෙතනින් මගේ project එක ඔටෝ ගන්නවා. මෙතනින් මගේ project එක ගත්තා. ඊට පස්සේ මෙතන බලන්න මගේ GitHub account එක අරන් තියෙනවා. ඊට පස්සේ owner කවුද කියලා අරන් තියෙනවා. repository name එක මෙයාම තීරණය කරලා තියෙනවා මේක දාමු කියලා. ඊට පස්සේ මෙතන description එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේක private එකක්ද public එකක්ද කියලා repository ඔයගොල්ලන් කැමති එකක් මෙතන decide කරන්න පුළුවන්. මම මෙතනින් task API repository name එක අපි එහෙමම දාමු demo කියලා. demo කියලා දාමු repository name එක. ඊට පස්සේ මේ ටික ඔක්කොම හරි project එකත් හරි. මම ඊට පස්සේ කියනවා create and push. ඒ කියන්නේ මෙයා මොකද කරන්නේ? repository එක හදනවා. හදලා ඉවරලා මගේ code එකත් එතනට දාන්න. මම create and push කියලා click කරා. click කරාම බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මේක විනාඩියක් දෙකක් විතර යනවා මේ ටික setup වෙලා. දැන් මෙතින් මතන අහනවා. ඔන්න දැන් බලන්න මේක set වුණා. දැන් configure කරන්නද කියලා අහනවා. මම user name එක මොකද first time යනින්ද මෙයා user name and email address ටික configure කරන්න කියනවා. මම මෙතන කියලා configure කරනවා click කරා. user name එක හරි email address එක වැරදි. මම email address එක මගේ email address එක දෙනවා. මගේ හරි email address එක GitHub එකට දාපු. .com මේ හරි එක දාන්න ඕනේ. එතකොට save කළා. save කරාට පස්සේ first time මෙතන ආනවා comment එකක්. ඒ කියන්නේ පළවෙනි වතාවදී. ඒ කියන්නේ මේ තියෙන මගේ changes කරපු ටික ඔක්කොම මේ ඔක්කොම push කරන්න ඕනේ. ඉතින් මම පළවෙනි වතාව කියන්නේ මම මෙතන පළවෙනි වතාවේ ඉඳන් මම කියනවා initial commit කියලා මම commit කරනවා stage එකේ. කියන්නේ දැන් මගේ වැඩේ හරි. මෙන්න මේ ටික දැන් කරලා ඉවරයි. දැන් commit කරා. commit කරා කියලා කිව්වම මෙන්න මේක local repository එකේ තමයි මේක save වෙන්නේ. කියන්නේ local database එක වගේ. ඊට පස්සේ push කරොත් තමයි මේක උඩට යවන්න පුළුවන්. මම මෙතන කියලා කියනවා push කියලා click කරපු ගමන් එතන කොහාටද push කරන්න ඕනේ? මෙතන විස්තර ටික එනවා. ඊට පස්සේ මම කියනවා push. දැන් බලන්න මේක අන්න to outgoing මගේ changes ටික ඔක්කොම උඩට යනවා. මේක ඉවරුනම බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මේක push වෙලා ඉවරයි. මම ආපහු team explorer එකට ගියාම මෙන්න තියෙනවා welcome to Visual Studio. මේක මම close කරනවා. දැන් මෙන්න මෙහෙම change එකක් කරලා pull request grass fork pulse මේ ටික ඔක්කොම මෙතන මගේ GitHub එකේ මෙතන තියෙනවා කියලා. අපි GitHub එකට ගිහින් බලමු. ගිහින් බලලා මගේ repositories වලට යනවා click කරනවා. click කරාම බලන්න automate task API කියලා repository එකක් හැදිලා තියෙනවා. මම ඒක click කරනවා. click කරලා පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔන්න upload කරපු ටික task API. මෙන්න තියෙනවා මගේ codes ටික ඔක්කොම. ඕන අපිට try කරලා බලන්න පුළුවන්. මෙන්න මෙහෙම එකක්. අපි ආපහු Visual Studio වලට යමු. Visual Studio වලට ගිහිල්ලා මම කියනවා හරි. මෙතනදී මේ task එකේ මම තව අලුත් task එකක් add කරනවා. දැන් අපි මම පෙන්නන්න මෙතනට ගියා. ගිහිල්ලා මේ controller ඇතුලේ task controller CS එක ඇතුලේ මේ තියෙන්නේ මගේ code එක මේ task තුනයි තියෙන්නේ. ආපහු මම repository එකේ root එකට යමු. මෙන්න තියෙන task API මේ initial commit කියපු comment එකක් තියෙනවා. මම ආපහු මෙතනට ගිහිල්ලා කියනවා මම තව task එකක් add කරනවා. task 4 කිව්වම බලන්න මෙන්න මෙතන අන්න දැන් ආපහු සරයක් මම ගිහිල්ලා මෙතන git time team explorer එකේ home එක click කරලා දැන් බලන්න මෙතන මම ගිහින් බැලුවාම changes එක තියෙනවා. මෙන්න වෙනස් කරපු file එක. මෙතන ගන්න වෙන file ගොඩක් තිබ්බොත් ඒ ටික ඔක්කොම පෙන්නනවා. මෙතන වෙනස් කරපු file එක තියෙනවා. ඒ වගේ මොකද්ද වෙනස් කරලා තියෙන එක බලන්න ඕන නම් මේක උඩ right mouse click කරා. මම කිව්වොත් එහෙම compare with unmodified කියලා. ඔන්න Visual Studio එක ඇතුළේම අපිට බලා ගන්න පුළුවන් compare කරපු ටික. දැන් මේ තියෙන වම් පැත්තේ තියෙනවා. දැන් මෙහෙම ගියාම මෙහෙම scroll කරාම මේ දෙපැත්තම ලස්සනට scroll වෙනවා මට. දැන් මේකේ තියෙන මේ කලින් තිබ්බ එක මම මේ modify කරපු එක. පේනවද? එතන මේ වගේ compare කරලා බලන්න මොනවද modify කළේ? දැන් මට තියෙන හරි මේ modify එක මම දැන් කරපු එකක්. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. මම මේ close කරනවා. close කරලා මෙතනින් comment එකක් දානවා. added a new task to the list කියලා දැම්ම commit all කිව්වා. මේක save කරන්න කියලා නෝ save කරන්න කියනවා. commit all දැන් commit කරා. ඒ කියන්නේ දැන් තාම මේක local තියෙන්නේ. මෙතනට ගිය server එකට ගිහින් නැහැ. ඊට පස්සේ මෙතන මේ button එක මෙතන push මේ button එකකින් ගෙනක් click කරා push කිව්වහම අන්න ආපහු server එකට යනවා. දැන් මගේ දැන් හරි successfully push to origin master. මම ආපහු සරා browser එක open කරලා මෙතන refresh කරලා බැලුවොත් මෙන්න අන්තිමට කරපු එක තියෙනවා මෙතන added a new task to the list. මං ගිහලා බැලුවොත් controllers task controller මෙන්න task 4 කියන එකත් add කරලා දැන් කිසි බයක් නෑ. මගේ code එක source control එකේ තියෙන්නේ. දැන් මට Visual Studio මොනෝ අලුතෙන් machine එකකට ගියත් මට තියෙන මේක ආපහු සරා git clone කියලා download කරගෙන download කරලා ඉතින් නම් වැඩ කළා ආපහු push කරොත් ආපහු තව තැනකට ගිහිල්ලා ආපහු ඉතින් pull එකක් දාගෙන කියන්නේ අලුත් අප්ඩේට් එක අරගෙන ඊටු ටික වැඩ කරගෙන යන්න පුළුවන්. ඔන්න ඔහොමයි Visual Studio use කරගෙන source control එකට අපි දාගන්නේ.
හරි දැන් මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කොහොමද ඇක්ෂන් මෙතඩ්ස් ලියන්නේ කොහොමද මේ ඇක්ෂන් රිසල්ට් එකක් රිටර්න් කරන්නේ අපි ඩොකියුමන්ටේෂන් ස්වැගර් ඩොකියුමන්ටේෂන් එකෙන් ටෙස්ට් කරන්නේ කොහොමද ඒ වගේම කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ටර්මිනල් එකකින් කොහොමද curl කියන කමාන්ඩ් එක යූස් කරලා අපේ API එක ටෙස්ට් කරගන්නේ ඒ වගේම අපි විශේෂයෙන් දැනගත්තා කොහොමද මගේ source code එක අලුතෙන්ම GitHub repository එකක් හදලා ඉවරලා repository එකට push කරලා ඉවරලා කෝඩ් එකක් වෙනස් කරලා ආපහු push කරන්න කියලා. අපි ඒ ටික බේසික්ස් ටික. ඒ කියන්නේ බේසික්ස් කියන්නේ මේක අපි බේස් එක දැන් දාගත්ත අපේ API එක build කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේ තවත් පාඩමකින් හම්බෙමු.